තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සමසිත සූපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පොල්ගහවෙල කුලීපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී පූජනීය දේවාලයේගම විනීත පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබට දැකබලා ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දෙමින් ධර්ම දානමය දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ අලව්ව කෝදාපාලුව අල්විස් වත්තේ පදිංචි ලක්ෂ්මී සාමලතා උපාසක මහත්මිය ඇතුළු එම පවුලේ දූදරු පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුසු භික්ඛවේ පටිපන්නෝ මිච්ඡා පටිපන්නෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපහතං අත්තානං පරිහරති සාවජ්ජෝච හෝති සානුවජ්ජෝ විඤ්ඤූණං බහුංච අපුඤ්ඤං පසවති කතමේසු චතුසුති. සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්බුද්ධ භාසිතයකට බුද්ධ වචනයකට සවන් යොමු කිරීමට. ජීවිතයට ලැබෙන වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයට සමාන කිසි දෙයක් මේ මිහිතලේ අදටත් පහළ වෙලා නැහැ. ඒක මහා අසිරිමත් ඉගැන්වීමක්. ඒක අකාලික සත්‍යයක්. අතීතයේ සත්වයා සසරින් බේරුණේ බුද්ධ ශාසනයක් නිසා. වර්තමානයේ යම් කිසි කෙනෙක් සංසාරයෙන් බේරෙනවා නම් බේරෙන්නෙත් බුද්ධ ශාසනයක පිළිසරණ ලබාගෙනමයි. වෙනනම් පිළිසරණක් නැහැ. අනාගතෙත් යම් කිසි කෙනෙක් මේ සංසාරයෙන් බේරෙනවා නම්, සසරින් ඈතර වෙනවා නම් ඒ බුද්ධ ශාසනයකින්මයි.
වෙනනම් සත්වයාට විමුක්තියක් නැහැ. අපේ වාසනාවට පින්වත්නි අපි මේ මිනිස් ලෝකේ ආපු වෙලාවේ අපට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා. ඒකනම් මහා පුතුම බේරිල්ලකට වෙච්ච එකක්. ඒ ප්‍රසාද මාත්‍රය ඇති කියනවා මරණින් මතු සුගති යන්න. නේද? මයි සද්ධා මත්තං පේම මත්තං සම්බේතේ සග්ග පරායන. පින්වත් මහණෙනි, ලෝකේ තථාගතයන් වහන්සේගෙන කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් කෙනෙකුට තිබුණොත්, ප්‍රේම මාත්‍රයක් තිබුණොත්, ඒ සියලු දෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියනවා. කොහෙද උපදින්නේ? සුගතියේ. එතකොට සුගතියේ උපදින්න අපට තියෙන එකම සරණ තමයි බුදුරජාණන් වහන්සේට අපේ හිතේ හරියට පැහැදීම ඇති කරගන්න එක. ඒ ශ්‍රී සද්ධර්මයට හරියට පැහැදීම ඇති කරගන්න එක. ඒ ශාවක සංඝයා ගැන හරියට පැහැදීම ඇති කරගන්න එක. බොහෝ අයට පැහැදිලා තියෙනවා කියලා කිව්වට බොහෝ අයට ඒ පැහැදිලා තියෙන එක නිවැරදි පැහැදීමක් නෙවෙයි. හරියට පැහැදිලා නෙවෙයි. එතකොට හරියට කෙනෙක් පැහැදුනොත් එයා බොහොම ඉක්මනින් මේ නිවන් මඟ සම්පූර්ණ කරනවා. හොඳ ප්‍රසාදයක් ඇති කරගත්තොත්, හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත්, හොඳට ගුණධර්ම ටික ඇති කරගත්තොත් එයා වේගවත් ගමනක් යනවා බුද්ධ ශාසනය තුල. දැන් අපට පේන්නේ මිනිස්සුන්ගේ වේගවත් ගමනක්ද? අපට වේගවත් ගමනක් පේන්නේ. අපට පේන්නේ ප්‍රමාද වෙච්ච ගමනක්. ඒ මොකද? මිනිස්සුන්ගේ ගුණ අඩුයි. බොහෝ අයගේ ගුණධර්ම වල හිඟයක් තියෙනවා. මිනිස්සු බාහිරින් ආටෝප වෙන්න හරි කැමති. මේ ගුණයෙන් බබලන්න ලෑස්ති නෑ. එහෙම ඒ ගුණේ ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙන්නේ. ගුණධර්ම වල ප්‍රශ්නයක්. ගුණධර්ම වල අර්බුදයක් තමයි සමාජය තුල තියෙන්නේ මුල් බැසගෙන. ඉහළින් නම් පල්ලටම. ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනයක මිනිසියෙකුට ගුණධර්ම ඇති කරගන්න බැරි නම් එයාට බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා. එතකොට ගුණධර්ම වලින් අපට ජීවිතයේ තුල රැකවරණයක් සලසා ගන්න කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔබට අද කියා දෙන මේ දේශනාව ඊ타මාත්ම වටිනවා. මිනිස්සෙකු තුල තියෙන්න ඕන වටිනා ගුණ ටිකක්. ඒ වටිනා ගුණ ටික මිනිස්සෙකු තුල ඇති උනේ නැත්තම් එයා මේ මනුස්ස සමාජය තුල පරිහානියටපත් වෙන කෙනෙක්. එයා මරණයෙන් මත්තේ බොහෝ අකුසල් කරගෙන දුගතියට යන්න පාර කපා ගන්න කෙනෙක්. මේ දේශනාව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ බණ්ඩගාම වග්ග කියන කොටසේ. මේ දේශනාව පින්වත්නි නම් කරලා තියෙන්නේ ဒုတိ ය කත සූත්‍රය. ဒုတိ ය කත කියලා කියපුවාම ඒකේ තව පළවෙනි දේශනාවකුත් තියෙනවා. පඨම කත. පළවෙනි දේශනාව. ඒතකොට මේ දේශනාවේ දෙවෙනි දේශනේ තමයි මේ ဒုတိ ය කත. ඒතර කත කියන තැන කයන්න මහ ප්‍රාණ. ඒතර කත කියලා කියන්නේ පින්වත්නි සාරා ගැනීම, ಗುಣ සාරා ගැනීම, ಗುಣ වනසා ගැනීම, ಗುಣ නැති කර ගැනීම, නැති භංග කර ගැනීම. එතකොට ಗುಣ සාරා ගැනීම ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනේ ဒုတိ ය කත සූත්‍රය. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දවසක් මහා සංඝයාට කතා කළා. කතා කළ උන්වහන්සේ දේශනා කරනවා චතුහි භික්කවේ චතුස්සු භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරුසෝ කතං උපහතං අත්තානං පරිහරති. පින්වත් මහණනි, 4 දෙනෙකුට ලෝකේ
හතර දෙනෙකුට මේ මිච්ඡා පටිපංජමානෝ වැරදි ලෙස පිළිපන්නොත් හතර දෙනෙකුට වැරදි විදියට පිළිපන්නොත් ඒ කියන්නේ අපරාධ කළොත් වැරදි වැඩ කළොත් හතර දෙනෙකුට ඒ වැරදි අපරාධ කරන කෙනා ස්වභාවය තමයි බාලෝ. ඒ හතර කරනවා නම් කරන්නේ බාල මිනිහෙක් කියනවා. බාල කී වයසෙන් බාලද? වයසෙන් බාල නෙවෙයි න ะ ගුණයෙන් බාල. ලෝකෙ වැඩිපුර ඉන්නේ ගුණයෙන් බාල මිනිස්සු. ගුණධර්ම නැහැ. ඒතර ගුණධර්ම වලින් අඩු මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ දෙන වචනේ තමයි බාල. ආසේවනාච බාලාණන් සේවනය කරන්න එපා සුනේසුන්. සේවනය කළොත් ඒ බඳු ගුණ අඩු මිනිස්සු වැටෙන්නේ අව්‍යක්ත ගණයට. මේක තියෙන වචනයක් අව්‍යක්තෝ කියලා. ව්‍යක්ත නැහැ. මේ හතර දෙනාට මේ අපරාධ කරන මිනිස්සුયો බාල වගේම අව්‍යක්තයි. අව්‍යක්ත කිවි වටිනා වචන නැහැ. කටින් පිට වෙන වචන ශ්‍රේෂ්ඨ නැහැ. උතුම් නැහැ. හරවත් නැහැ. බලන්න හොඳට මේ බාල මෝඩ මිනිස්සු ඇවිස්සුනම කටින් මොනවද පිට වෙන්නේ කියලා. සුවඳ හම්බ පලාත ඉන්න බෑ. දූෂිත දුෂ්ට වචනින් තමයි බැන අඩගහන්නේ. හොඳට ඔයලා බලන්න. ආන්ගේ බාල මිනිස්සුන්ගේ ලක්ෂණය තමයි බාල වචන. ශ්‍රේෂ්ඨ වචන නෑ කියනවා කටින් පිට වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අසත්පුරුෂයෝ ඊළඟට ඒ බාලයා අව්‍යක්ත වගේ මෙයා සත්පුරුෂයෙක් නෙවෙයි. මේ හතර දෙනාට අපරාධ කරන වැරදි ලෙස වැඩ කරන මේ කෙනා සත්පුරුෂයෙක් නෙවෙයි කියනවා. සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි සත්පුරුෂයා හැම වෙලාවම ගුණධර්ම මත පිහිටන කෙනෙක්. සත්පුරුෂයා හැම වෙලාවම සීලේ පිහිටන කෙනෙක්. සත්පුරුෂයා හැම වෙලාවම තව කෙනෙකු අපරාධ වලින් බේර ගන්න කෙනෙක්. පාපයෙන් බේර ගන්න කෙනෙක්. කුසලයේ පිහිටවන කෙනෙක්. සත්පුරුෂයා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉන්නේ. සත්පුරුෂයා හැම වෙලාවෙම පින පැත්තේ. හැබැයි අසත්පුරුෂයා ඉන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව. අසත්පුරුෂයා ඉන්නේ පින ගොඩේ නෙවෙයි අනික් ගොඩේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ කියන පුජ්‍යලයා අසත්පුරුෂය. සත්පුරුෂ නෙවෙයි. එතකොට පින්වත් ලෝකේ සත්පුරුෂ මිනිස්සුද වැඩි අසත්පුරුෂයෝද? කොයි පැත්ත හැරිලා බැලුවොත් ඉන්නේ අසත්පුරුෂයෝ තමයි හේතු වෙන්නේ. අර අහසී වලාකුළු වගේ. අහසී වලාකුළු කොච්චර තිබුණත් වැහි වලාකුළු අඩුයි. ඒ වගේ මිනිස්සු කොච්චර සමාජයේ හිටියත් සත්පුරුෂය හොයාගන්න එක හරි දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ බාල අව්‍යක්ත අසත්පුරුෂ කෙනා තමයි මේ වැඩේ කරන්නේ. මේ හතර දෙනාට මේ අපරාධ කරන්නේ, වැරදි වැඩේ කරන්නේ, වැරදි දේවල් කරන්නේ. මෙන්න මේ කෙනා. එයාගේ ස්වභාවය තමයි කතං උපහතං. කතං උපහතං කියලා කියන්නේ ඒ පුජ්‍යලයා සාරාගත් ගුණ ඇති කෙනෙක් කියනවා. අර හතර දෙනාට අර අපරාධ කරන කෙනා ගුණ හාරගත්තු කෙනෙක්. ඊළඟට කියනවා උපහතං ගුණ වනසාගත්තු කෙනෙක්. ගුණ සාරගත්තු කෙනෙක්, ගුණ වනසගත්තු කෙනෙක්. අත්තානං පරිහරති ගුණ වනසාගෙන ජීවත් වෙන කෙනෙක්. තමා විසින් තමන් නසාගෙන වනසගෙන දූෂිත කරගෙන ජීවත් වෙන කෙනෙක් මේ අපි මේ කතා කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ සාවජ්ජෝ හෝති ඔව් වැරදි සහිත කෙනෙක්. ඊළඟට උන්වහන්සේ වදාළ පින්වත්නි සානුවජ්ජෝ විඤ්ඤූණං ඥානවන්ත කෙනාටත් ඥානවන්ත සමාජයට ඥානවන්ත මිනිසුන්ට එයා වැරදි සහිත කෙනෙක්. ඥානවන්ත මිනිස්සු බුද්ධිමත් මිනිස්සු මෙවැනි මිනිස්සු අගය කරන්නේ නැහැ. ඥානවන්ත සත්පුරුෂයන්ගේ ගොඩට අයිති වෙන්නේ සත්පුරුෂයමයි. අසත්පුරුෂයන්ගේ ගොඩට මේ වගේ බාල මිනිස්සු ඔටුනු පළඳින්නේ නැහැ.
ඔටුනු පළඳින්නේ නැහැ. සත්පුරුෂයන්ගේ සමාජයේ තමයි සත්පුරුෂයා ඔටුනු පළඳින්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙතන අපට පෙන්වා දෙනවා පින්වත්නි සානවජ්ජෝ විඤ්ඤූණං ඥානවන්ත කෙනාගේ ඥානවන්ත සමාජයේ මේ පුජ්‍යලයා ගර්හාවට ලක් වෙන කෙනෙක්. වර්ණනාවට ලක් වෙන කෙනෙක් නෙවෙයි. දැන් සාමාන්‍ය සමාජයේ පින්වත්නි අපි දන්නවා සමහර මිනිස්සු කොච්චර වැරදි කරත් ඒ වැරදි තමන්ගේ ගොඩේ ඉන්න කෙනෙක් නම් අර මිනිස්සු මොකද කරන්නේ? ඒ වැරදි වහනවා. ඒ වගේ නොනැති මිනිස්සු වැඩේ කරන්නේ නැහැ. මේ නොනැති මිනිස්සු ಗುಣ මිනිස්සුගේ ಗುಣ අගුණ වහන්නේ. ಗುಣ වහන්නෙත් නැහැ. කවුරු කළත් કોઈ සමාජයේ කවුරු මොනවා කළත් වැරද්ද විදියට දකින්න ඕන. ඒ වැරද්ද පෙන්වන්න ඕන. වැරද්දට ගරහා කරන්න ඕනේ. වැරද්ද නිවැරදි කියලා සම්මත කරන්න ඕනේ නැහැ. දේශපාලකයෝ වගේ. කොච්චර වැරදි කියලා සම්මත කරනවනේ උඹ හරි කියලා. ඡන්දෙත් දෙනවනේ. වෙන්නේ නැද්ද? වැරදි සම්මත කරලා. වැරදි කරුව සම්මත කරලා හරි කියලා. පින්වත් ඒක සමාජ පරිහානියේ ලකුණක්. ශ්‍රේෂ්ඨ සමාජයක ලක්ෂණයක් නෙවෙයි. දූෂිත සමාජයක ලක්ෂණ ඒවා. වැරදි කරුවන් නිවැරදි කරුවන් ලෙස සමාජයට හුවා දක්වන එක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නොනැති සමාජයට මෙවැනි වැඩ කරන මෙවැනි අපරාධ කරන මිනිස්සු අගය කරන්නේ නොනැති සමාජයේ මිනිස්සු මේ පුජ්‍යලියෝ ගර්හාවට ලක් කරන වැරදි සහිත පුජ්‍යලියෝ බවට පත් කරනවා. එපමණක් නෙමෙයි කියන මහණෙනි මේ හතර දෙනාට වැරදි ලෙස පිළිපන්නේ අසත්පුරුෂ බාල අව්‍යක්ත කෙනා බහුංච අපුඤ්ඤම් පසවති බොහෝ පව් කරගන්න කෙනෙක් කිව්වා. බොහෝ පව් කරගන්න කෙනෙක්. ඒ කාරණා හතර මානනි මේ විදිහට මා ඔබට අද කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට ඒ පිරිසට පැහැදිලි කළා. පළවෙනි කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතරී භික්කවේ මිච්ඡා පටිපන්නෝ බාලෝ. තමන්ගේ ආදරණීය අම්මා කෙරෙහි වැරදි විදිහට සැලකුවොත් තමන්ගේ අම්මාට අපරාධ කළොත් දුෂ්ට වැඩ කළොත් වැරදි විදිහට පිළිපන්නොත් ඒ කෙනාගේ ජීවිතයේ ඒ තමන් විසින්ම ගුණ නසා ගත්තා කියනවා. තමන් විසින්ම තමන්ගේ ගුණ වනසාගත්තු නීච කෙනෙක් කියනවා. තමන්ගේ ආදරණීය අම්මට කෙනෙක් අපරාධ කරනවා නම් බැනවදිනවා නම් නිନ୍ଦා අපහාස කරනවා නම් පහර දෙනවා නම් පලි ගන්නවා නම් ඊළඟට අවියාව වලින් කපනවා නම් කොටනවා නම් බැරි වෙලාවත් කෙනෙකු අතින් මව ඝාතනය වුණොත් ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම පිංගුතුනි මහා සාපලත් එකක්. ඒ බිහිසුණු කර්ම විපාකයේ බේරෙන්න ක්‍රම නැහැ. බේරෙන්න ක්‍රමයක් ලෝකේ නැහැ. තියෙනවනම් බුදුරජාණන් වහන්සේ තියෙනවා කියනවා. උන්වහන්සේ දේශනා කළේ ඒ කෙනා ආනන්තර්ය පාප කර්මයට ලක් වෙච්ච කෙනා. ඒ කාන්තෙන් මරණයෙන් මතු නිරේ යනවාමයි. එයින් මෙහා බේරෙන්න බෑ පින්වත්නි. මවකට අපරාධ කරලා බැරි වෙලාවත් ඝාතනය කළොත් බේරෙන්න බෑ කියනවා. මේ ජීවිතේ කවදාවත් ඒක සංශෝධනය ඒක බර අඩු කරන්න බෑ කියනවා. කර්මයේ බර සංශෝධනය කරන්න බෑ කියනවා. වෙනස් කරන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට තමන්ගේ මවට අපරාධ කරන කෙනා වැරදි ලෙස පිළිපන් කෙනා ඒ බාල අව්‍යක්ත අසත්පුරුෂ කෙනා තමන්ගේ ගුණ සාරා වනසාගෙන ජීවත් වෙනවා. ඌ වැරදි කරුවෙක් බවට පත් වෙනවා. ඊළඟට සානුවජ්ජෝ විඤ්ඤෝණ ඥානවන්ත සමාජය තුල ඔහු නියත වශයෙන්ම වැරදිකාරී බවට පත් වෙනවා. ඌට මල් මාල දාන්න ලෑස්ති නෑ. ඌට පාවඩ එලන්න ලෑස්ති නෑ.
ඔහුට මුතුකුඩ ඉල්ලන්න ලෑස්ති නෑ. ඒ සමාජය ගර්හිත කෙනෙක් බවට පත් වෙනවා. නුවණැති සමාජය. එයා අගය කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි එයා බොහෝ පව් රැස් කරගත්තු කෙනෙක් කිව්වා. එතකොට පින්වත්නි අද සමාජයේ දිහා බලනකොට මවට කොයිතරම් නිନ୍ଦා අපහාස කරන දරුවෝ ඉන්නවද? අපිට සමහර ප්‍රශ්න එනවා මේ පන්සල් වලට. හරියට ප්‍රශ්න එනවා මේ අම්මා ගෙදර අම්මට වෙන දරුවන්ගෙන් වෙන අදන් තෙට්ටම්. සමහර මව්වරු දැස්සල කඳුළු පුරෝගෙන ඇවිල්ලා කියනවා. ඒක අම්මා කෙනෙක් මේ මෑතක ඇවිල්ලා කිව්වා අනේ ස්වාමින් වහන්සේ මගේ පුතා උඩු වලට හැම්බයි වෙලා කිව්වා. බේරන්න බෑ කිව්වා. සල්ලි දීලා බේර ගන්න බෑ. සල්ලි කොච්චර දුන්නත් මදි කිව්වා. ලක්ෂ ගාණක් පොතේ තිබ්බා කිව්වා කොහොම ඉවරයි කිව්වා. ඒ අම්මා ඒ අවසානයේ කතාවක් කිව්වා මගේ ජීවිත කාලේ මං අහපු පළවෙනි වතාව. ඒ බඳු ප්‍රකාශයක් සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුගේ කටින් ප්‍රකාශ වෙන්න බෑ. මේ අම්මා කියනවා මේකට හෙන 7 වතින්න ඕන කිව්වා. අම්මගේ කටින් කවදාවත් පින්වත්නි මෙහෙම දෙයක් පිට වෙන්න බෑ. ඒම පිට වෙනවා නම් ඒ දරුවා මොනතරම් දූෂිත දුෂ්ට කෙනෙක් වෙලාද යම්මට. කොච්චර පිළිකුල් වෙලාද. කොච්චර මහා වදයක් වෙලාද. හෙන 7ම ගහන්න ඕන කිව්වා. එතකොට බලන්න ඉබ්බන්තු දරුවන් මේ ලෝකේ අපේ ඇස් පන අපිට පේනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඒ වගේ මවට අපරාධ කරන අඩන් තෙට්ටම් කරන පුජ්‍යලයකට පින්වත්නි කවදාවත් සංසාරී කර්ම විපාක වලින් බේරෙන්න බෑ. ಗುಣ නසාගත්තු කෙනෙක්. ಗುಣ වනසගත්තු කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ පවා අපි දන්නවා යම් සිදුවීම් වුණා. දැන් අපි දන්නවා අර මුගලන් මහරහතන් වහන්සේගේ සිද්ධිය. මුගලන් මහරහතන් වහන්සේ වැනි මහා උතුමන්ටත් මේ සසරේ වැරදුනා නම් සාමාන්‍ය මේ පුතඥ මිනිස්සු ගැන කවර කතාවද? එතකොට මුගලන් මහරහතන් වහන්සේ කලින් ආත්ම භාවයේදී තමන්ගේ බිරිඳගේ වචනයට අවනත වෙලා ද්වේෂ සහගතව තමන්ගේ දෙමාපියෝ දෙන්න ඝාතනය කළා. කොහොමද ඝාතනය කළේ? ගමනක් යන විදිහට අඬ ගහගෙන ගියා. ලේලි තමයි වැඩේ කරේ. ලේලි තමයි ඇවිස්සුවේ. ඒ ලේලිගේ පැත්ත අරගෙන තමයි මේ අපරාධය කළේ. ගමනක් යන විදිහට එක්කගෙන ගිහිල්ලා හොරු ගහන විදිහට අඟවලා පොළු වලින් ගහන්න ගත්තා. ඒ පොළු වලින් ගහනකොට අර අම්මා කෑ ගහනවා නේ අපි මැරුවත් කමන අපි දරුවෝ බේරපියව කිව්වා. බලන්න පින්වත්නි දෙමව්පියන්ගේ මව්වරුන්ගේ හදවතේ තිබෙන දරු සෙනෙහස. අපි මැරුවත් කමන අපේ දරුවෝ බේරපියව කිව්වා. දැන් මේ ගහන්නේ කවුද? තමන්ගේම දරුවා. ඝාතනය කළා. සසර පුරාම විපාක දිදී ඇවිදිලා. ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතරින් අග්‍ර මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. කර්ම විපාකයේ අවසන් වුණේ නැහැ. වනාන්තරයේ ඉන්න වෙලාවක හොරු වට කරා ගහන්න. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේගේ 이르දියෙන් යතුරුහිලින් තමයි උන්වහන්සේ පළවෙනි වතාව යන්නේ. බේරිලා. කුටියේ යතුරුහිලින් යන්නේ. දෙවෙනි වතාවෙත් හොරු ඇවිල්ලා වට කරා කුටියේ. ඒ වෙලාවේ උන්වහන්සේ 이르දියෙන් වහලේ ගලවගෙන පිට වෙන්නේ. තුන්වෙනි වතාවේ මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මොකක්ද මේ වෙන්නේ? නුවණින් දුටුවා සංසාරේ කරපු බිහිසුණු කර්මයක විපාකේ තමයි මේ පස්සෙන් එළවන්නේ. මේකෙන් බේරෙන්න බෑ. උන්ට නිස්සද්ද වෙලා හිටියා. හවුරු 500ක් එල්ල තැළුවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඒකෙන්ම තමයි පිරිනිවන් පෑවේ. එතකොට බලන්න එවැනි උතුමන්ට සංසාරේ මේ අපරාධ නිසා
මවට පියාට කරපු අපරාධ නිසා කොයිතරම් සංසාරේ බීසුණු විපාක වින්දද? විඳලා තියෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කවදාවත් ඒ මවට අපරාධ කරන මිනිසුන්ට දැන් කෙනෙක් මේ ජීවිතේ පින්වත්නි අම්මා කෙනෙක් කොච්චරනම් දුක් විඳිනවද? දරුවෙක් ලොකු මහත් කරන්න. හදා වඩා ගන්න. කිරි පොවලා දරුවා හදලා වඩලා අතපය හදලා කට හදලා ඇඟ හදලා බැරි වෙලාවත් ඒ හදපු අතින් ගැව්වොත් ඒ හදපු කටින් තෝ කියලා බැන්නොත් පින්වත්නි මිනිස්සු ලක්ෂයකට බැන්නට වඩා අකුසල්. අම්මා කෙනෙකුට උඹ තෝ කියලා බැන්නොත් ඒකෙන් ගැලවෙන්න බෑ. සංසාරේ මරණින් මතු විපාක දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මවට වැරදි වැඩ කරන කෙනා මේ ජීවිතේ බොහෝ පව් රැස් කරගත්තු කෙනෙක්. මරණට පස්සේ ලොකුවට පාංශික ලුණුවට වැඩක් නැහැ. ඉන්නකන් දසවද දිදී ඉඳලා නිന്ദා අපහාස කර කර ඉඳලා පින්වත්නි මරණට පස්සේ ලොකුවට 100ක් වඩම්මල පාංශිකුල දෙනවා. පාංශිකුල දුන්නයි කියලා පින්වත්නි අර පව් ඒ පව් සමා කරගන්න බෑ. ඒ පව් තමන්ගේ කරට වැටලා ඉවරයි. කර ගහගෙන යන්න තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා පිතරි භික්කවේ මිච්ඡා පටිපන්නෝ. ඊළඟ කාරණේ තමයි මහණනි තමන්ගේ ආදරණීය පියාට අපරාධ කළොත් තාත්තට අපරාධ කළොත් දුෂ්ට විදියට සැලකුවොත් නරක විදියට සැලකුවොත් නරක වචන පාවිච්චි කළොත් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ වැඩේ කරන්නේත් කවුද? බාලෝ. බාල මිනිස්සු, බාල අය, ගුණෙන් අඩු අය. අව්‍යක්තයි. ඒ අයගේ වචන ශ්‍රේෂ්ඨ නෑ. අසත්පුරුසයි. ඒ වගේම කතං උපහතං අත්තානං පරිහරති. ඒ අය තමන්ගේ ගුණ වනසාගෙන, ගුණ නසාගෙන ජීවත් වෙන අය. සානුවජ්ජෝ විඤ්ඤුණ ඥානවන්ත සමාජය තුල අය පිදුම් ලබන්නේ. බෞංචං අපුඤ්ඤං පසවති. ඒ නිසා බොහෝ පව් රැස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි මම සිද්ධියක් කියන්න මේකට හොඳ උදාහරණයක්. මේ පියාට අපරාධ කරපු කෙනෙකුට ditta ධම්ම වේදිනී වශයෙන් කර්ම විපාක ඵල දුන්නේ හැටි. මේ මෑතක පින්වත්නි පොතක් හම්බුණා කර්ම විපාක ගැන ලියවිච්ච පොතක්. ඒක සම්පූර්ණ තියෙන මේ සමාජයේ වෙච්ච සිද්ධි. ලස්සන කරුණු දක්වලා තියෙනවා. එක ගෙදරක් හිටියා. ඒ ගෙදරක් තිබුණා. ඒ ගෙදර ඉන්න දරුවෝ 3 දෙනෙක්. පිරිමි ළමයි 3 දෙනයි. අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි හැම වෙලාවම රණ්ඩු කෙකි දෙකක්. හරියට හැම වෙලාවම රණ්ඩු වෙවි බැනගෙන තමයි ඉන්නේ. බැන ඉන්නේ දෙන්නම් බැන ගන්නවා. හැම වෙලෙම රණ්ඩු. ඊට පස්සේ නිරන්තරයෙන්ම රණ්ඩු වෙනකොට දවසක් රණ්ඩුවක් ඇති වුණා. දැන් රණ්ඩු ඇතුලේ බැන ගන්නවා දෙන්නම්. බැන ගන්නකොට ඊට පස්සේ දැන් අර අම්මට හොඳටම කේන්ති ගිහලා ඒ අම්මා මොකද කරේ? ඊටපම් මං කියන්නම් ලොකු පුතාට කියලා. මේ අම්මා මොකද කරන්නේ? දරුවෝ පිට ගිහිල්ලා ලොකු පුතා හොයාගෙන ගතුව කියන්න ගිහින් පිට වෙලා ගියා. මේ අම්මා යද්දි අර පුතා එනවා. පුතාට කීවා 1 2 කරලා. 1 2 කරලා කියලා අවුස්සල ගෑන් ගෙදරට ආවා. අපු ගමන් අරට කීන්ති තාත්තා අල්ලගත්තා. කෙස් වැටි. කොණ්ඩෙන් අල්ලගෙන තල්ලු කරා. එළියට විසි වුණා. මිදුලට විසි වුණා. ඊට පස්සේ කොණ්ඩේ අල්ලගෙන කොණ්ඩේ පිහකින් කැපුවා. දැන් මේ සිද්ධිය විලා අවසන් වුණා. ටික දවසක් යනකොට ඒ අතේ ආව ලොකු තුවාල. දද්දයක් වගේ. ඇවිදින්න මේ තුවාලේ ටික කුණු වුණා. බෙහෙත් කරා සුව වෙන්නේ නැහැ. නොඑක් වෛද්‍යවරු පස්සේ ගිහිල්ලා බෙහෙත් කරා සුව වෙන්නේ නැහැ. දැන් කුණු වෙනවා අත ටික. මේ ගෙදරට හිතවත් ස්වාමින් වහන්සේ නම දවසක් ගෙදරට වැඩියා. වැඩලා මේ සිද්ධ කීවට පස්සේ ඒ ස්වාමින් වහන්සේ කීවා දරුවෝ මං උපදේශයක් දෙන්න මේක කරපන් කිව්වා. සිංහල අවුරුද්දට තාත්තට බුලත් අතක් දීලා දෙපා අල්ල වැඳපන් කිව්වා. වැඳලා සමාව ගන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කිව්වා.
ඊට පස්සේ සිංහල අවුරුද්දට තාත්තට බුලත් අත දීලා දෙපතුල් අල්ලලා වෙඳ සමාව ගත්තා. දවස් 3-4ක් යනකොට තුවාලේ වේලුණා. එතකොට බලන්න පින්වත්නි මේ අපරාධවල විපාක එන හැටි. එතකොට අපි නොදන්න විදිහට අපට හීනකින්වත් ඉතින් නැති විදිහට සමහර කර්ම විපාක මේ ජීවිතේනවා. ඒ අපි කරපුවා. එක දරුවෙක් තමන්ගේ අම්මට ගැහුව පයින් ගාලා බයිසිකල් ගියා බෝට් සයිකල් ගියා. ගිහලා බස් එකකට යට වුණා. යට වෙලා වීසි වුණා. ගිහලා වැටුණා කානුවකට. ඒ කකුලේ තැළුණා. කුඩු වුණා කකුල. ඊට පස්සේ ශල්‍ය කර්මයකින් කකුලේ පැත්තක් කපලා අයින් කරා. මේ මෑතක වෙච්ච එකක්. එතකොට පින්වත්නි ඒ වගේ කර්ම විපාක ඒ පියාට මවට අපරාධ කරන එකේ විපාක මෙලව එසේ පළ දෙයි නම් මරණේ මතු කුයිතනම් දුක්ඛිත ඉරණම් වලට මුණ පාන්ට වෙයිද? හරියට අපි මේ ජීවිතේ සිහි නුවණින් ගුණධර්ම මත පිහිටලා වැඩ කළේ නැත්තම් අපි හිතන්නේ මේවා. වචනයක් පිට වෙනකොට අම්මට විරුද්ධව හිතන්නේ. කොච්චර දුෂ්ට විදියට බහිනවද? සල්ලි ටික දෙන්නේ නැත්තම්, කෑම ටික වෙලාවට දුන්නේ නැත්තම්, අඩිය හප්පහප් කොච්චරනම් අම්මලාට තාත්තට මේ දුෂ්ට වචන වලින් කතා කරනවද? ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා ඒ විදිහට යම් කිසි දරුවෙක් තමන්ගේ මවට හෝ පියාට අපරාධකාරයෙක් වුණොත්, අපරාධ වැඩ කරොත්, නොහොබිනා වැඩ කරොත්, තුච්ච වැඩ කළොත් බුදුරජාන් වහන්සේ වදාළයා ගුණ නසාගත්තු කෙනෙක්. ඒකට තරාතිරමක් නැහැ පින්වත්නි. දැන් අපිට බුදුරජාන් වහන්සේ වදාළේ මවට සලකන්න කිව්වේ කොහොමද? බුද්ධෝ විය මාතා. සලකන්න කිව්වේ බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. බුදු කෙනෙක් ගෙදර ඉන්න. මව පියා බුදු කෙනෙක් කියලා කිව්වේ. ඒතර බුදුරජාණන් වහන්සේට සලකන්න යම්සේද ඒ විදිහට ගෞරව උපහාර දක්වන්න ඕන කියනවා. ගෙදර ඉන්න ආදරණීය අම්මටයි තාත්තටයි. සැර කරන්න හොඳ නැහැ, රවන්න හොඳ නැහැ. රවන්නවත් හොඳ නැහැ පින්වත්නි මවට පියාට. ඇව්වට පස්සේ ඊළඟ ආත්මවල පින්වත්නි බලන්න බැරි විදිහට විකෘති මූණු ඇතු උපදිනවා. කර්ම විපාක. මේ මෑතක මම දැක්ක මේ ඉන්ටර්නෙට් එකේ. ඇස් කන් නාසා මුකුත් නැහැ. විකෘති මස්කුලියක් විතරයි මූණ. මස්කුලියක්. මොනවද මේ? සංසාරේ වපුරපු දේවල්. වපුරපු දේවල් අස්වැන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ ඒ වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කාරණේ තථාගතේ භික්ඛවේ මිච්ඡා පටිපන්නෝ. තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් අපරාධ කළොත්, බුදුරජාණන් වහන්සේට අපරාධ කළොත්, බුදුරජාණන් වහන්සේට නිඳා කළොත්, බුදුරජාණන් වහන්සේට අපහාස කළොත් ඒ කෙනාට පින්වත්නි සංසාරේ බේරිල්ලක් නැහැ. බොහෝ අකුසල් සිද්ධ වෙනවා. මරණය මතු නිරේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සම්බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් නිඳා කරනවා නම්, යම් කෙනෙක් අපරාධයක් කරනවා නම් ඒ කෙනාට පින්වත්නි යාගේ මේ ජීවිතෙත් අසාර්ථකයි. පරලොව ජීවිතෙත් ඒකාන්තයෙන්ම අසාර්ථකයි. දැන් බලන්න හොඳම උදාහරණය තමයි දේවදත්ත. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේගේ යටතේ පැවිදිලා ඉඳලත් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදුමුවින් වදාළ ධර්මයේ අහලත් බුදුරජාණන් වහන්සේට පහදින්න බැරි වුණා. පහදින්න බැරි වෙච්ච නිසා, දුෂ්ටකම නිසා, නපුරුකම නිසා, අසත්පුරුෂකම නිසා මොකද උනේ? තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගුණ වනසා ගත්තා. ගුණ විනාශ කරගත්තා. බුදුරජාණන් වහන්සේක වෙලාවක මහා සංඝයාට කියනවා මහණනි මම තරම් දේවදත්තගේ හිත නුවණින් විමසා බලපු කෙනෙක් තව නැහැ. වෙන ශ්‍රාවකින් නැහැ කිව්වා. දේවදත්තගේ හිත ඒ තරම් මම නුවණින් විමසුවා කිව්වා.
හැබැයි ඒ දේවදත්තගේ ಗುಣ මාත්‍රයක් හිතේ රැඳී තිබුණේ කිව්වා. එතකොට බලන්න සියලු ಗುಣ වනසාගෙන එක අවස්ථාවක පින්වත්නි හොඳ සිද්ධියක් වුණා. බුදුරජාන් වහන්සේ ඈත පළාතක වඩින වෙලාවක උන්වහන්සේ ගම මැදින් වඩින වෙලාවේ බුදුරැස් විහිදුවමින් උන්වහන්සේ වැඩම කළා. බුද්ධ රශ්මි විහිදුවමින්. අර දෙපස්තේ ඉන්න දෙපස්සේ මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් සාදුකාර දෙදී බුදුරජාන් වහන්සේට වන්දනා කරනවා. මහා සංඝයා සමග වඩිනකොට මේක බලාගෙන හිටිය දේවදත්ත මේක දැකලා පැහැදුන්නේ ඉරිසියාවක් ආවා. බලන්න පිරිහිච්ච හිත. ඉරිසියාවක් ඇති උනේ. පහන් සිතක් නෙවෙයි. කුටියට ගිහිල්ලා හිතුවා තමුන්නාසි වනසනවා කියලා. එහෙම හිතද්දී සියලුම අර තිබිච්ච 이르දි සියල්ලම අතුරුදහන් වුණා. ඉවරයි. එතකොට පින්වත්නි බුදු කෙනෙකුට අපරාධ කරලා බුදු කෙනෙකුට වචනයකින් හරි මානසික සිතවිල්ලකින් හරි අපරාධයක් කරලා බේරෙන්න හිතන්න එපා. අද කාලේ කොච්චරනම් පින්වත්නි බුදුරජාන් වහන්සේට අපහාස කරන අය ඉන්නවද? ධර්මයට අපහාස කරන අය ඉන්නවද? ඒ නිසා එහෙම අපරාධ කරන මිනිස්සුන්ට සංසාරේ බොහෝ පව් රැස් කරගෙන මැරිලා සතර අපාල උපදින්න වෙනවා. ඒ වගේ පින්වත්නි ඒ බුදුරජාන් වහන්සේට නිନ୍ଦා අපහාස කරලා ජීවිතේ හදාගත්තු කෙනෙක් නෑනේ. ජීවිතේ විනාශ කරගත්තට. ඒ වගේම තමයි මාගන්දී. ගුණවංශගත්තු අය මේ කියන්නේ. ගුණ හාරගත්තු අය. කොච්චර බුදුරජාන් වහන්සේට වෛර කළාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර වෛරයක් තිබුණාද කිව්වොත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයටත් වෛර කරා. වෛර කරේ නැද්ද? වෛර කරා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට පවා නිନ୍ଦා අපහාස කළා, චෝදනා කළා. ඒ නිසා තමයි සාමාවති බිසවුන් වහන්සේ ඇතුළු 500 මාලිගාව හිර කරලා මිනිස්සු ධම්මල තෙල් පාංකඩ ඔබ්බවලා ගිනි තියලා මැරෙව්වා. ඒ සියලු දෙනාම පින්වත්නි සෝතාපන්න වෙච්ච අය. සෝතාපන්න ශ්‍රාවකයෝ ඒගොල්ලෝ වෛර කරේ නෑ. ඒගොල්ලෝ ගුණ වනසගත්තු අය. ගුණ වනසගත්තු අය නෙවෙයි. ගුණ නසාගත්තු අය නෙවෙයි. ඒ 500 දෙනාම පිච්චිලා මැරෙද්දී ඒගොල්ලෝ බුදු ගුණ සිහි කරා. හරි පුදුමයි පින්වත්නි බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ අවබෝධ කරගත්තු ශ්‍රාවකයෝ බුදු ගුණ සිහි කර තමයි ඒගොල්ලෝ පිච්චිලා සියලු දෙනාම මැරිලා ස්වර්ගයේ ඉපදුනා. සුගතිය ඉපදුනා. අද කාලේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔහොම දෙයක් වුණා නම් සාප කර නේද මැරෙන්නේ. තොපේ හත්මුතු පරම්පරාවෙම පලි ගන්නවා කියලා මැරෙයි. යකෙක් වෙලා යක්ෂිනෙක් වෙලා හරි කමන්න ඇවිල්ලා ලේබනවා කියයි. යක්ෂයෙක් යක්ෂණියක් කෙසේ වෙතත් මදුරුවෙක් වෙලා හරි ඇවිල්ලා ලේබනවා. ඒ වගේ සාප කර මිනිස්සු මැරෙන්නේ. ඒ මොකද හිත හදාගෙන නැහැ. හිත පිරිසිදු නැහැ. හිත පිරිසිදු කෙනාට අපරාධයක් කළත් එයා තමන්ගේ ජීවිතේ කිලිටි කරගන්නේ. තමන්ගේ හිත කිලිටි කරගන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් අපරාධයක් කළොත් ඒ තථාගතයන් වහන්සේට අපරාධ කරන අයට මේ ජීවිතේ ගුණ වනසා ගන්න වෙනවා. ගුණ නසා ගන්න වෙනවා. ඒ හේතු කොටගෙන ඒගොල්ලෝ බොහෝ අකුසල් කරගෙන ඊට පස්සේ මරණින් මත්තේ දුගතිය උපදින්න සිද්ධ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට පින්වත් ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණේ තමයි තථාගත ශාවකේ භික්කවේ මිච්ඡා පටිපන්නෝ. හතරවෙනි කාරණේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අපරාධ කළොත්, වැරදි වැඩ කළොත්, වැරදි ලෙස පිළිපන්නොත් ඒ කෙනත් බාල මිනිසෙක් මිසක් ශ්‍රේෂ්ඨවන්තයෙක් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට වැරදි කරනවා නම්, අපරාධ කරනවා නම් ඒ පුජ්‍යලයා ව්‍යක්ත කෙනෙක් නෙවෙයි. ඒ පුජ්‍යලයා සත්පුරුෂයෙකුත් නෙවෙයි, අසත්පුරුෂයෙක්. එයත් පින්වත්නි තමන්ගේ ගුණ හාරගත්තු කෙනෙක්. ගුණ වනසගත්තු කෙනෙක්. ඒ ගුණ වනසාගෙන ජීවත් වෙන කෙනෙක්. වැරදි සහිත කෙනෙක්.
නුවණැති සමාජයටත් ඔහු වැරදිකාරී බවට පත් වෙනවා. බහුංච අපුඤ්ඤං පසවති. ඒ හේතු කොටගෙන යාට බොහෝ පව් රැස් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒතර පින්වත්නි ශාවක සංඝයාට අපි පහදින්න ඕන. ශාවක සංඝයාට අපි අපහැදුනොත් අපට මේ ජීවිතය තුළ බොහෝ දේවල් අපට අහිමි වෙනවා. පිනක් කරගන්න අවස්ථාව අහිමි වෙනවා. දම්පෙන් පූජා කිරීම අවස්ථාව අහිමි වෙනවා. සමහර මේ පුංචි දේවල් සංඝයා පොඩි වැරදි දැක්කට පස්සේ මුළු සමස්ත සංඝයාටම වචන පාවිච්චි කරන්නේ නැද්ද? වචන පාවිච්චි කරලා බනිනවා. සමස්ත සංඝයාටම බනිනවා. එතකොට නොනැති කෙනෙක් ඒ වගේ දේවල් කරන්නේ පොඩි වැරද්දක් කාගියක් දැක්කට පස්සේ එයා ඒක දැකලා තමන්ගේ හිතේ තියෙන පැහැදීම කෙලෙස ගන්නෑ. පැහැදීම විනාශ කරගන්නේ. එයා කල්පනා කරනවා නේ මම සරණ ගිය තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්නයි. උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. අනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මහා ගුණවන්තයෝ. උන්වහන්සේලාට මාගේ নমස්කාරය වේවා කියලා හිතන්න. එහෙම හිතන්නේ නැතුව අනේ මේ සංඝයාගේ හැටි කියලා බයින්ඩ පටන් ගත්තොත් එතකොට මේ බැනුම කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට, මුග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයාට ඒ පහර යනවා. ඒ සංඝනේ. සංඝ කියන වචනේ පාවිච්චි කරනලා කවදාවත් පින්වත්නි සංඝයා විවේචනය කරන්න යන්න එපා. නිନ୍ଦා අපහාස කරන්න යන්න එපා. තමන්ගේ කුඹුර වපුර ගන්න තමන් දැනගන්න. තමන්ගේ කුඹුර බේර ගන්න ඔබ අනුන්ගේ කුඹුරු ගැන හිතන්න යන්න එපා. ඒ මොකද අපි කරන දේ තමයි අපට අස්වැන්න. හොඳ දෙයක් කළොත් අපට හොඳ අස්වැන්නක්. හොඳ දෙයක් වැපුරුත් හොඳ අස්වැන්නක්. නරක දෙයක් වැපුරුත් නරක අස්වැන්නක්. තිත්ත දෙයක් වැපුරුවොත් තිත්ත අස්වැන්න. පැණිරස දෙයක් වැපුරුවොත් පැණිරස අස්වැන්න. දැන් කෙනෙක් කරවිල වැපුරුවොත් මොකක්ද අස්වැන්නේ? තිත්ත අස්වැන්නක්. කෙනෙක් කොමඩු වඹරනවා පණිරස අස්වැන්නක්. ඒ වගේම කෙනෙක් පින්වත්නි මේ තමන්ගේ කයින් වචනයෙන් අකුසල් කරලා එයාට සැප විපාක බලාපොරොත්තු වෙන්න බෑ. එයා දුක් විපාක ලබන කෙනෙක්. ඊළඟට පින්වත්නි යා කයින් වචනින් හොඳ දෙයක් කළොත් එයාට ඒකාන්තයෙන්ම සැප විපාක එනවා. දුක් විපාක එන්නේ නැහැ. ඉතින් දැන් බුදුරජාන් වහන්සේ කාලේ අපට පේනවා පින්වත්නි සංඝයාට නිନ୍ଦා අපහාස කරපය කොච්චර හිටියද? අද වර්තමානයේ සෑහෙන ඉන්නවා. වර්තමාන කාලෙත් අපි දන්නවා මේ දේශපාලකෙම කොච්චරනම් සංඝයා විචිනය කරනවද? නිନ୍ଦා කරනවද? අපහාස කරනවද? මේ මිනිස්සු දන්නේ නැහැ මේවල විපාක. බුදුරජාන් වහන්සේ කාලේ පින්වත්නි අපි දන්නා කෝකාලික භික්ෂුවට වැරදුනේ ඇයි? කෝකාලික භික්ෂුවගේ වැරදුනේ කට. බනින්න පාවිච්චි කරන්නේ කටනේ. කටේ මොකද්ද තියෙන්නේ? කෙටේරිය. ඒතර කෙටේරිය කියන එක භයානකයි. කෙටේරිය හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි වචනේ වැරද්දුනොත්, දුෂ්ට වචන පාවිච්චි කළා නිନ୍ଦා නොකළ යුතු අයට නිନ୍ଦා කරනවා නම්, ගර්හා නොකළ යුතු අයට ගර්හා කරනවා නම්, සිල්වතුන්ට ගුණවතුන්ට බනිනවා නම්, පද හදනවා නම් පින්වත්නි ජීවිතේ බොහෝ ඒ අයට සංසාරයේ වරදින අවස්ථා වැඩි. විපාක වැඩි. දුක් විපාක වැඩි. කෝකාලික භික්ෂුවට උනේ ඒකනේ. කෝකාලික භික්ෂුව පින්වත්නි අපි දන්නවා දේවදත්තගේ බොහොම ගජ මිතුරෙක්. කෝකාලික භික්ෂුව ඒ ඉන්න පළාතට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ චාරිකාව වැඩියා. සංඝයා සමග වැඩියට පස්සේ කෝකාලික භික්ෂුව දායකින්ට ගෙන්නලා කිව්වා මේ දායකිනි මේ අසවල් දවසේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වඩිනවා. උඹලා දන්පැන් පූජා කරලා පිරිකර පූජා කරගනින්න කිව්වා. පින් කරගනින්න කිව්වා. ඒ පින් කරගනින්නලා කියලා කීවේ මිනිසුන්ට ආදේට නෙමෙයි. ඒක සත්භාවයෙන් කිව්වා නෙවෙයි. ඒක යටි අරමුණක් ඇතුව කියපු කතාවක්. ඒ මොකද පිරිකර දාලා ගියොත් පිරිකර මටනේ. එහෙමයි හිතුවේ. බලන්න ලාමක ආසාවල්. එහෙම කියලා ඊට පස්සේ දැන් සංඝයා වැඩියා.
ගමට වැඩියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට දායකයෝ දන් දුන්නා. අවසානයේ පිරිකර පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ සාවිනාංශයට නිතර ලැබෙන ඇති මේවා අපි අරගෙන යන් නැතියට බෙද දෙමු කියලා ඊට අරව ඔක්කොම අරගෙන වෙටියා. දැන් බලාපොරොත්තු සුන් වුණා. තද්ද බල ද්වේෂයක් ඇති වුණා. ඇයි? හිත පිරිසුදු නෑනේ. අපිරිසුදු හිත ඕනම වෙලාවක දූෂිත වෙනවා, කිලිටි වුණා. වෛරයක් ඇති වුණා, දේශයක් ඇති වුණා. දුවගෙන ගියා. ඊළ බුදුරජාන් වහන්සේට වන්දනා කළා කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මං ආවේ තමුන්වහන්සේට කාරණයක් කියන්න. ඔය සාරිපුත්ත මොගලන් දෙන මහා දුස්සීලයි කිව්වා. පහත් ලාමක ආසාවල් යුක්තයි කිව්වා. කියද්දී එහෙම කියලා බනිද්දී බුදුරජාන් වහන්සේ වදාලා කොකාලික කට කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. කෝකාලික සාරිපුත්ත මොගලන් දෙදෙන මහා සිල්වතුන් මහා ගුණවතුන් නින්දාපාසන කළ යුතුයි. පහදින්න කිව්වා. මන්නම් පහදී කිව්වා. මම පහදින්නේ කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් එසේ කියද්දි පිළිගන්න සූදානම් නැති අයත් ඒ යුගයේ හිටියානම් එකල එසේනම් මෙකල කවර කතාවද? බුදු කෙනෙක් ඉදිරියේ බලන්න හැසිරිච්ච විදිය පිළිගත්තේ නැහැ. කියද්දි බැන්නා. බැනලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟින් පිට වෙලා ගියා. ගිහිල්ලා අතරමඟ යද්දී උන්වහන්සේගේ ශරීරේ කසන්න ගත්තා. කාලා ඊට පස්සේ පුංචි බිබිලි මතුවලා ඒ බිබිලි බලායිදි ලොකු වෙලා බෙලි ගෙඩි තරම ලොකු වෙලා සැරව පිරීලා පුපුරලා මුළු ශරීරෙම කුණු වුණා. ඒ මොකද? නින්දා අපහාස නොකළ යුතු ගුණවතුන්ට නින්දා අපහාස කිරීමේ විපාක පින්වතුනි මේ ජීවිතෙ වෙන්න පුළුවන්. ditta ධම්ම වේදිනී වශයෙන්. ඊට පස්සේ කුණු වෙලා බොහෝ දවස් බොහෝ කල් දුක් විඳලා උන්වහන්සේ මරණයට පත්ලා පදුම නිරේ ඉපදුනා කියනවා. කෝකාලික භික්ෂුව වෙදින්නේ පදුම නිරේ ගැන කියද්දී බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ නමක් එව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පදුම නිරේ ආයුෂ කොච්චරද? එහෙම කියන්න බෑ කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් උපමාවක් දේශනා කරන්නටත් බැරිද? පුළුවන් කිව්වා. කියලා බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව මේ අබ පුරෝපු ගැලක් තියෙනවා. සම්පූර්ණයෙන් උඩටම අබ පුරෝලා ගැලේ. අවුරුදු 100ට වතාවක් කෙනෙක් මේ අබ තියෙන ගැල ළඟට ඇවිදිලා අබ ඇට බිම දානවා. ඒ අබ ගැල අවසන් වෙන්න යම් කාලයක් ගත වෙයිද? ඒ බිමට දැමීම නිසා අබ ගැලේ අබ අවසන් වෙන කාලයක් ගත වෙයිද? ඊටත් වඩා වැඩි කිව්වා පදුම නිරේ ආයුෂ. එතකොට මේ වගේ පින්වත්නි සංසාරේ සත්වයා මේ විදිහට මේ භයානක අකුසල් කරලා නිරේට යනවා. නිරේට ගියාට පස්සේ ඒ අකුසල් වල විපාක පින්වත්නි විඳවන්න තියෙන අවුරුදු ගණන් වලින් නෙමෙයි. සමහරට විනාඩි තප්පරයකින් කියපු දෙයක්. තප්පර 2කින් 3කින් විනාඩියකින් කියපු දෙයක්. හැබැයි විපාකේ කල්ප ගණනින් මේ මොහොතේ අපි විනාඩියෙන් සමහරට කෙනෙකුට විනාඩියක් කියන්නේ බනින්න. දුෂ්ට වචනෙන් සිල්ලුතුන්ට. ඒකට ඒක විපාකේ විඳින්න ගියාම සංසාරේ නිරේ කල්ප ගණන් විඳවන්න වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ සිල්වතුන් වහන්සේලාට මේ මහා සංඝයාට අපි පහදින්න ඕන. ඊට මහා සංඝයාට පහදින්න අපිට බැරි වුණොත් සමහරට මේ මහා සිල්වතුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කිරීම නිසා පෙරේත ලෝකෙට ගිය අවස්ථාවක් තියෙනවා. නිරේට ගිය අවස්ථාවක් තියෙනවා. තිරිසන් අපාය ගිය අවස්ථාවක් තියෙනවා. പ്രേත ලෝකෙට ගිය අවස්ථාවක් තියෙනවා. එක උපාසිකාවක් බැනලා බුදුරජාණන් වහන්සේ කාලේ පින්වත්නි එක ආරාමයක් තිබුණා. ඒ ආරාමයේ භික්ෂුවක් දුස්සීල කෙනෙක්. සිල් නැති කෙනෙක්. ඒ ආරාමයේ භික්ෂුන් වහන්සේට බොහොම අනිසි විදියට හිතවත්ලා හිටියා එක කාන්තාවක් අල්ලපු ඒ ළඟ කිට්ටුවක ගෙදරක. නිතර යනවා එනවා.
වැඩිපුරම ඉන්නේ ආරාමේ. ඊට පස්සේ මේ භික්ෂුව ඒ ආරාමයට පිටින් වඩින සිල්වත් ස්වාමින් වහන්සේලා නවත්තන් ගන්නවා. මේක කරදරයක්. අර භික්ෂුව කීවා ඔය එන සිල්ලුතුන්ට නිନ୍ଦා අපහාස කළා මගින්ම හරවලා එළුවපන් කිව්වා. දැන් කල්යාණ මිත්‍රයෙක් හැටියට දැන් මේ පෙනීනේ කවුද? අර උපාසිකාවට පාප මිත්‍රයෙක්. අර සිල්ලුතුන්ට බනින්න කිව්වා. බැනලා එළවන්න කිව්වා. අර ඈතින් වඩින සිල්වත් ස්වාමීන් වහන්සේලාට මේ කාන්තාව මේ මෝඩ කාන්තාව බැනලා උන්වහන්සේලා එළවනවා. කවුරුවත් ආරාමයට එන්නේ නැහැ. කාලයක් කරා දෙන්න මරණයටපත් වෙලා ගිහලා පෙරේතිය වෙලා ඉපදුනා. ඒ පෙරේතිය දවසක් මොගලන් මහරහතන් වහන්සේට මුණ ගැසිලා ඒ තොරතුරු ඇහුවට පස්සේ සංසාරේ පෙර ජීවිතේ කරපු දේ කීවා. එතකොට මේ පෙරේති ඔළුව ඌරෙක් වගේ. එතකොට යා කියනවා ස්වාමීනි මම මේ പ്രേත ලෝකේ අනන්ත දුක් විඳිනවා කිව්වා. ඌරු ඔළුවක් තියෙන පෙරේතියක්. ස්වාමීනි මට කණ්ඩ වෙලා තියෙන මිනිස් අසූචි කිව්වා. ඊට පස්සේ ආනවා මේ අර ඔබට කල්යාණ මිත්‍රයෙක් හැටියට පිණී ඉඳලා අර බනින්න උපදෙස් දුන්න එයා කොහෙද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කන්නේ මිනිස් අසූචි. එයා ඉපදිලා ඉන්නේ මං අසූචි කන වලේ කිව්වා. ස්වාමීනි මම කන්නේ මිනිස් අසූචි. එයා කන්නේ මගේ අසූචි කිව්වා. එතකොට බලන්න පින්වත්නි කර්ම විපාක කොයි තරම් භයානක විදිහට මේ ජීවිතවලට පහර දෙනවද? අපි හිතන්නේ මේ වචන ගැන එච්චර. ඒ නිසා මේ සිල්වතුන් වහන්සේලාට ස්වාමින් වහන්සේලාට මහා සංඝයාට අපරාධ කායිකව හෝ වාචසිකව හෝ කරන්න එපා කියනවා. ඒ කරනවන යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ වදාලා තථාගත ශාවකී මිච්ඡාපටිපන්න තථාගතයන් වහන්සේගේ ශාවක සංඝයාට වැරදි කළොත් ඒ බාල අව්‍යක්ත අසත්පුරුෂ කෙනා ගුණ නසාගෙන ගුණ වනසාගෙන ජීවත් වෙන කෙනෙක්. එයා ඥානවන්ත සමාජය තුළ ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ. එයා බොහෝ පව් කරගන්නවා. පව් කරගත්තට පස්සේ මරණයෙන් මත්තේ මොකද වෙන්නේ? කළු ගලක් වතුරේ දැම්ම වගේ ගිහින් සතර අපායක උපදිනවා. කළු ගල වතුරේ වැටෙනට පස්සේ මොකද වෙන්නේ? වතුර යට යනවා. ආන් ඒ වගේ තමයි සමහර මිනිස්සු පව් කර ඉඳලා මැරිලා අපාගත වෙනවා. අපාගත වුණාට පස්සේ පින්වත්නි ඒ අපාය වලින් බේරන්න බෑ පින් දීලා. නිරේ ඉපදුනොත් පින් දීලා බේරන්න බෑ. තිරිසන් අපාය ඉපදුනොත් පින් දීලා බේරන්න බෑ. ඒ කර්මයේ අවසන් වෙනතුරු ඒ ලෝකවලේ තමන් කරපු කර්ම විපාක විඳින්න ඕන. භාගට විඳලා ඉන්නත් බෑ. එතකොට මේ නිරේ බැරි වෙලාවත් නිරේ ඉපදුනොත් නිරේ ඉපදිච්ච කෙනාට සියදි විහානි කරගන්නවත් බෑ. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ නම් පින්වත්නි ජීවිතේ එපා වුණාට පස්සේ සියදි විහානි කරගන්න හරි පුළුවන්. අනේ මේ මොකද්ද මේ ජීවිතේ කරදරයක් කියලා මිනිස්සු සියදි විහානි කරගන්නවා. හැබැයි නිරේ ඉපදුනාට පස්සේ නිරේ නිරිසතුන්ට සියදි විහානි කරගන්නවත් බෑ. ඒ කර්මයේ ගෙවෙන තුරු ඒ ලෝකේ දුක් විඳ ඉන්න ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේශනාවෙන් අපිට කියා දුන්නේ බොහෝ පව් රැස් වෙන්න හේතු වන කරුණු 4ක්. පුජ්‍යලිය 4 දෙනෙක් මුල් කරගෙන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මවට අපරාධ කරන. මවට අපරාධ කරන කෙනා, පියාට අපරාධ කරන කෙනා, ඊළඟට තථාගතයන් වහන්සේට අපරාධ කරන කෙනා. ඊළඟට ශාවක සංඝයාට අපරාධ කරනවා නම්, වැරදි වැඩ කරනවා නම්, අන්නේ වැරදි වැඩ කිරීම නිසා බුදුරජාන් වහන්සේ වදාළේ 4 දෙනාම බොහෝ පෞරස් ඒ පුජ්‍යලයා බොහෝ පෞරස් කරගෙන බොහෝ අකුසල් රැස් කරගෙන ගුණ නසාගෙන ගුණ වනසාගෙන මරණේ මතු දුක් ඇති ලෝකයකට යනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස මේ ධර්මානුශාසනාවට සවන් දුන සියලුම දෙනාත් තම තමන්ගේ ජීවිතවල දුර්වලතාවයන් හඳුනගෙන ඒ දුර්වලතාවයන් මග අරගෙන අකුසල් ටික දුරු කරගෙන කුසල් ටික බේරගෙන කුසල් ටික දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුලම අපි හැමදෙනාටම මගඵල නිවනින් සැනසීම
අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනියෙන් දේශනා කරවාගත් මේ උතුම් සද්ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් අද දින කටයුතු කරන්නේ අලව්ව කෝදාපාලුව අල්විස්වත්තේ පදිංචි ලක්ෂ්මී සාමලතා උපාසක මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කේ.බී. විමලදාස පියාණන් වහන්සේ, ඒ නන්දාවති මෑණියන් වහන්සේ, ආර්.ආර්. හරමානිස් අප්පුහාමි සුළු පියාණන්, ඒ වගේම කේ.බී. විනීතා ශ්‍රියාලතා මහත්මිය, කේ.බී. ලලනී රම්‍යලතා මහත්මිය, කේ.බී. ආනන්ද මහත්මයා කියන මේ අභාවයටපත් වුණු සහලේ සියලුම ඥාතීන්ට මේ පින ලැබිලා එයාගේ සාංශාරික ජීවිත සුවදායක වේවා, සැනසිලිදායක වේවා, සසර දුක් වලින් නිදහස් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආච්චිලා දෙදෙනා, සියලා දෙදෙනා, බාප්පලා, ලොකු අම්මලා, ලොකු මාමලා, පොඩි මාමලා, ඥාති සොහොයුරියන්ට සසර කතරින් එතර වීම පිණිස මේ ධර්ම දේශනාවේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මෙතෙක් වේලා ධර්ම දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේටත්, සීලූම මහා සංඝරත්නයටත්, ඒ වගේම අමරසිංහ ප්‍රියන්ත, පියුමි, තිලිනි සහ මුණුබුරු මිනිබිරියන්ට, ඒ වගේම ධර්ම දේශනය ශ්‍රවණය කළ සියලුම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එසේ ආශිර්වාද කරමින් රැස් කරගත් පින දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා සසර දුක් වලින් නිදහස් වේවා කියන අදහසින් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරං. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා වදාළ පොල්ගහවෙල කුලීපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී පූජනීය දේවාලයගම විනීත පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුනහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.